හරි ළමයි මේ දැන් ඔයගලන්ට මම මේ පාඩමේ කතා කරන්නේ 11 වසර ළමයිට ඔයගලන්ගේ 13 වෙනි පාඩම සමීකරණ පාඩම. ඒතර සමීකරණ පාඩමේ කොටස් දෙකක් තියෙනවා මම බෝඩ් එකේ දාලා තියෙනවා. ඒකේ පළවෙනි කොටස ගැන තමයි මම මේ වීඩියෝ එකකින් ඔයගලන්ට සඳහන් කරන්නේ. ඊළඟ වීඩියෝ එකකින් මම දෙවෙනි කොටස ගැන සඳහන් කරනවා. ඔයගොල්ලෝ මම ලියනවත් එක්කම පොඩ්ඩක් මේක ලියන්න මට මොකද බෝඩ් එකේ ඉඩමදි වෙන නිසා මම පහලට ලියන්න ඉඩමදි නිසා මම එක තැනකින් නවත්තලා මේ වීඩියෝ එක ආයෙ මුලට අරගෙන තියෙනවා. ඒ කියන්නේ මම ආයෙ ගාන මුලට උඩට අරගෙන තියෙනවා ගාන හදන්න. එතකොට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මම මේ අදාළ තැනට වෙනකන් ඔයගොල්ලෝ චුට්ටක් බලලා මම ගාන ආයෙ උඩට ගන්න තැනින් ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස් කරලා ගාන හදන්න. ඒ කියන්නේ ගාන ලියා ගන්න. ඊට පස්සේ ආයෙ ඔයගොල්ලෝ උඩට ගන්න එපා. ඔයගොල්ලෝ සාමාන්‍ය විදිහට යටට හදාගෙනම යන්න. මට බෝඩ් එකේ ඉඩමදි නිසා තමයි මම ඒක එක තැනකින් මකලා ඒ ගණන් දෙකක් මම නිදසුන් දෙකක් සඳහන් කරලා තියෙනවා මේකේ. මේ නිදසුන් දෙකේම මම කරලා තියෙන්නේ අර මට ඉඩමදි වෙන නිසා යට කොටස අයින් කරලා ආයෙ මම උඩට අරගෙන තියෙනවා. ඕගොල්ලෝ උඩට ගන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ ඒ තැනට ආවට පස්සේ එතනින් පහළ ඕගොල්ලෝ හැම ලියාගෙන යන්න. පැහැදිලිනේ? එතකොට මේකේ ගණන් 6යි මම දීලා තියෙන්නේ. මේ ගණන් 6 මට හැකිතාක් ඉක්මනට හදලා ගන්න ඕනේ. මම කොච්චර දවසක් දෙනවද කියලා මම වීඩියෝ එක දාලා WhatsApp එකේ ඔයගලන්ට සඳහන් කරනවා. හරි? හරි ළමයි. මම මෙතනදී කතා කරන්නේ 11 වසර ළමයින්ගේ දැන් අපි කරා මුලින්ම ඉනෝවේෂන් පොලියයි වෙල් පොලියයි ඒ කියන්නේ පාඩමේ ඇතුළේ තියෙන කොටස් ටිකම සාකච්ඡා කරා. මම මේකේ ඔයගලන්ට කතා කරන්න යන්නේ තමයි ඔයගලන්ගේ දෙවෙනි අච්චුපතේ දෙවෙනි කොටසේ 13 වෙනි පාඩමේ තියෙන සමීකරණ පාඩම. 13 වෙනි පාඩම මම සමීකරණ මේ සමීකරණ වල මේ සමීකරණ පාඩමේ ඔයගලන්ට ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. කොටස් දෙක තමයි පළවෙනි එක භාගමය සංගුණක ඇති සමගාමී සමීකරණ. භාගමය සංගුණක ඇති සමගාමී සමීකරණ මේකේ තියෙන පළවෙනි කොටස. මේකේ තියෙන දෙවෙනි කොටස තමයි ඔයගලන්ට අලුත් වචනයක්. මේක මම මේකට දෙනවා නම වර්ග පූර්ණය. ඒ කියන්නේ ගාන අහන විදිහට මම කියනවා වර්ග පූර්ණය හෝ සූත්‍රය. මම ලියා ගන්න එක මම ඔයගොල්ලෝ ලියා ගන්න මේක පෝස්ට් කරගෙන විදිහට. එතකොට මේ පාඩමේ ප්‍රධාන වශයෙන් මේ කොටස් දෙකම තියෙනවා. ඒතර අපි ටිකක් කතා කරොත් මේකේ වැදගත්කමයි කියලා මේ භාගමය සංගුණකේ සමගාමී සමීකරණ කියලා ගන්නවා. අපි 10 වසරේ 9 වසරේ සමගාමී සමීකරණ කරා 10 වසරේ සමගාමී සමීකරණ කරා. එතකොට මේ 11 වසරේදී සමගාමී සමීකරණ වෙනස තමයි මෙන්න මේ භාගමය සංගුණක තියෙන්නේ. අපිට 10 වසරේ 9 වසරේ භාග ආවේ නැහැ. ඒ කියන්නේ භාග සංඛ්‍යාවක් ආවේ නැහැ. ඒතකොට මේ තියෙන්නේ භාග සංඛ්‍යාවක් ආවම සමගාමී සමීකරණයක් කියන්නේ කොහොමද? එතකොට O level paper එකේ අනිවාර්යෙන් ලකුණු 100න් 5ක විතර අවසරයක් හම්බ වෙනවා අපි ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා සමගාමී සමීකරණ කියන පාඩම. ඒ කියන්නේ මේක O level paper එකේ අනිවාර්යෙන් තියෙන ගාන. රචනා ගාන. ඊට අමතරව වර්ග පූර්ණය හෝ සූත්‍රය කියන කතාන්දරේ මේකෙත් අනිවාර්යෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මේකෙත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේකෙත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මෙතනත් ලොකු ප්‍රශ්නයක් මෙතනත් ලොකු ප්‍රශ්නයක් කියලා කියන්නේ මේ මම කරන්නේ මෙතන 100න් 5යි මෙතන 100න් 5යි ඔයගලන්ගේ පේපර් එකේ ලකුණු 100න් 10ක් හම්බෙන පාඩමක් කරන්න යන්නේ. ඉතාල වැදගත් මේක මහ ලොකු අමාරුකමක් නෑ සමගාමී නම් ඇතිම ප්‍රශ්නයක් නෑ පරණ එකමයි චූටි වෙනසයි තියෙන්නේ. වර්ග පූර්ණය තමයි අලුතෙන් අපි ඉගෙන ගන්න තියෙන්නේ. නමුත් වර්ග පූර්ණය අපි සාමාන්‍ය දෙයක් කරලා තියෙනවා. අපි අර කලින් ඔයගලන්ට මතක නැහැ අපි හෝ කියලා දානක් හැදුවා. අර වර්ග සමීකරණ ආපුවාම ත්‍රිපද වර්ග සමීකරණ ආපුවාම තරහාවෙන් කඩාගෙන හෝ කියලා ගත්තා. එතකොට මේ තියෙන්නේ තේ හෝම තමයි හැබැයි වර්ග පූර්ණයෙන් තමයි හෝ කරන්නේ. එතකොට මේ පාඩම එච්චරට වැදගත්. එහෙනම් මම මුලින්ම කතා කරනවා භාගමය සංගුණක ඇති සමගාමී සමීකරණ ගැන. හරි. මෙතන භාගමය සංගුණක සමගාමී සමීකරණ පාඩම ගැන මම කෙලින්ම කතා කරන්න කලින් ඕගලන්ට සමගාමී සමීකරණ ගැන දැනුමක් තියෙන්න ඕනේ මේ ගාන වල දාගන්න. ඒතර සමගාමී සමීකරණ ගාන අපි 10 වසරේදී ඉගෙන ගත්ත ගාන. එතකොට ළමයි මම දැන් 10 වසර ළමයිට නිදවස්වල පාඩම් හදාගෙන යන නිසා ඒ පාඩම් වල මම
සාමාන්‍ය 10 වසර ගාන මම හදලා තියෙන එක තියෙනවා. මම ඔයගලන්ට කොහොමද දැන් ලින්ක් එක මේකට දාන නිසා එකම ලින්ක් එකකට දාන නිසා ඔයගලන්ට ඒ පාඩම බලලා ඒ කියන්නේ සමගාමී සමීකරණ 10 වසර ගැටලුව කොහොමද ඉස්සන්නේ කියලා බලලා ඕනනම් මේකට ආය අතුරු නැහැ. පැහැදිලිද? right. මම එතකොට මෙතනින් මුලින්ම කතා කරනවා භාගනීය සංගුණක තියෙන සමගාමී සමීකරණ විසඳනීය කියන්නේ. right. මගේ පළවෙනි උදාහරණය 6 1යි A ඍණ 5 1යි B සමානයි ඍණ 2. මේ තියෙන ළමයි අපේ පළවෙනි සමීකරණය. අර විදිහටම දාගන්න. එතකොට ළමයි 3න් 1යි A ධන 4න් 1යි B සමානයි 9. මේ තියෙන ළමයි අපේ දෙවෙනි සමීකරණය. එතකොට දැන් ඔයගලන්ට තේරෙනවා මොකක්ද අපේ 10 වසර සමීකරණයේ 11 වසර සමීකරණයේ තියෙන වෙනස කියන්නේ. මොකද්ද මේකේ තියෙන වෙනස ළමයි? 10 වසරේ වල භාග සංගුණක තිබුණේ නැහැ. මේ භාග තිබුණේ නැහැ. අද 11 වසරේ වල ඕන භාග තියෙනවා. ඒතර අපි දැන් මේක විසඳන්නේ කොහොමද කියලා ඉතින් කතා කරන්නේ නැහැ. හරි. මුලින්ම මම බලන්නේ මෙයාගේ භාග හරය අයින් කරගන්නේ කොහොමද කියලා. කියන්නේ අපි මුලින්ම කරගන්නේ මේ සමීකරණයේ තියෙන හරය අයින් කරගන්නේ. ඒතර හරය අයින් කරන්නේ කොහොමද? එක හරයක් තමයි 6. අනිත් හරය තමයි 5. අපි මේ 6 5 කුඩා බුදු ගුණාකාරයෙන් හොයාගන්න ඕනේ. කොහොමද කුඩා බුදු ගුණාකාරය ගන්න? මේක කටුකොලයක කරන්නේ. 6 ගත්තා 5 ගත්තා. ප්‍රථමක සංඛ්‍යාවෙන් බෙදන්නේ. 2කින් බෙදුවා 3යි 5යි. 3න් බෙදුවා 1යි 5යි. 5න් බෙදුවා 1යි. එතකොට මෙයාගේ කුඩා බුදු ගුණාකාරය තමයි 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5. දෙවරක් 3 6යි 6වරක් 5 30යි. ඒ කියන්නේ 6 5 කුඩා බුදු ගුණාකාරය තමයි ළමයි 30 කියලා කියන්නේ. 6 5 කුඩා බුදු ගුණාකාරය තමයි 30 කියලා කියන්නේ. right. දැන් ඔන්න අපි ඒක වාගත්තා. දැන් අපි මොකද කරන්නේ? 6 5 කුඩා බුදු ගුණාකාරය. ඒ කියන්නේ 30න් මුළු සමීකරණයම ගුණ කරගෙන යනවා. එක කියන සමීකරණය අපි ගුණ කරන ආකාරයෙන්ද 30. අන්න බලන්න ගුණ කරන හැටි. 6න් එක ඉස්සරහටත් මම 30 දානවා. 30 ගුණ කිරීම 6න් 1යි ඍණ 5න් එක ඉස්සරහටත් මම ගුණ කිරීම දානවා. ගුණ කිරීම 30 දානවා. 30 ගුණ කිරීම 5න් 1යි B සමානයි ඍණ 2 ඉස්සරහටත් 30 දානවා. 30 ගුණ කිරීම ඍණ 2. ඍණ ආපුවම වරහන් පොටක් දාගන්න. ඒක ලේසි. බලා ගන්න. එතන තියෙන පද 1යි 2යි 3යි. පළවෙනි පදේටත් 30 දැම්මා. දෙවෙනි පදේටත් 30 දැම්මා. තුන්වෙනි පදේටත් 30 දැම්මා. තියෙන කොටස් තුනටම ක්ලියර් කරනවා දැම්මා. right. දැන් මම සොල්ව් කරන්න යන්නේ. 30ට 6 වගේ ළමයි. ඒ කියන්නේ 30ට 6ෙන් කපුවාම උත්තරය 5යි. 5ව ඒ කියන්නේ 30ව 5ෙන් කපුවාම උත්තරය 6යි. 5 වරක් 1 5යි A ඍණ 6 වරක් 1 6යි B සමානයි. ධනයි ඍණයි ගුණ කරපුවාම ඍණ 30 වරක් 2 60යි. 1ට 2ට පස්සේ ඉන්න සමීකරණේ නම තමයි 3. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන තිබ්බ යට හරයන් ටික නැතිලා තියෙනවා. අපිට කරගන්න ඕනේ මේ වැඩේ තමයි. එතකොට දැන් හරයන් ටික මෙතන නැහැ. ඕන ඊළඟ එක. දෙවෙනි සමීකරණයේ හරය දැන් අයින් කරන්න යන්නේ. දෙවෙනි සමීකරණයේ හරය තියෙන ළමයි 3යි 4යි. 3යි 4යි කුඩා බුදු ගුණාකාරයක වාතම් ඒක දන්නේ ටිකක් තියෙන්නේ. දෙකෙන් බෙදුවා 3 3යි 4 2යි. ආයෙ දෙකෙන් බෙදුවා 3 3යි දෙකට බෙදුවා 1යි. 3ෙන් බෙදුවාම 1යි 1යි. එතකොට ළමයි 3යි 4යි කුඩා බුදු ගුණාකාරය තමයි 2 ගුණ 2 ගුණ 3. දෙවරක් 2 4යි 4 වරක් 3 12යි. ඒ කියන්නේ 3යි 4යි කුඩා බුදු ගුණාකාරය 12. දැන් අපි මොකද කරන්නේ? මෙන්න මේ දෙවෙනි සමීකරණය ගුණ කරනවා කුඩා බුදු ගුණාකාරය. කුඩා බුදු ගුණාකාරය 12. බලන්න ආයෙත් මම ලියන්නේ. 12න් ගුණ කරනවා 3න් 1යි A. ධන 12න් ගුණ කරනවා 4න් 1යි B. සමානයි 12න් ගුණ කරනවා 9. අර බලා ගන්න. මම මෙතන තියෙන පද 1යි 2යි 3යි. පළවෙනි පදයට 12න් ගුණ කරා. දෙවෙනි පදයට 12න් ගුණ කරා.
තුන්වෙනි පදයක් 12න් ගුණ කරා. එතකොට ඔයගලන්ට පේනවා මම මේ කපන්න යන්නේ 12ට 3 ඒවා 12ට 3 ඒවා 4යි 4 වරක් 1 4යි ඒ ධන 12ට 4 ඒවා 3යි 3 වරක් 1 3යි b සමානයි 12 වරක් 9 108යි. 1ට 2ට 3ට පස්සේ එන සමීකරණය 4. දැන් අපිට එක වැඩකුත් නැහැ අපිට දෙක වැඩකුත් නැහැ. දැන් අපිට ඕනේ 3යි 4යි. ඔයගලන්ට පේනවා දැන් ඉතින් මේ ගාන 10 වසර ගානට ඔන්න ආවා. දැන් තියෙන්නේ 10 වසර ගාන විසඳන විදිය. මට ඉතින් මදි වෙයි කියලා මම හිතන නිසා මම උඩ ටික මකලා මේ ගණන් දෙක ආයෙ උඩට ලියා ගන්නවා. ඒ කියන්නේ මුලින්ම හදන්න. ඕගොල්ලෝ ලියනකොට ඕගොල්ලෝ ලියාගෙන යන විදිහටම පිළිවෙලටම ගාන පහකට ලියාගෙන යන්න. මේක තනි පිටුවක එක ගානක් හදන්න පුළුවන් වෙනවා. එහෙනම් තනි පිටුවක එක ගානක් හදන්න හදිසියෙ ඊට වඩා වැඩිපුර ගියොත් ඒ ඉතුරු කෑල්ලේ ඒ ඉඳන් ගාන ගන්න එපා. තව පිටුවක් ඇරලා ඒකේ ඉතුරු ටික හදන්න. එහෙනම් ඒ කියන්නේ පළවෙනි ගාන අතර ඉතුරු වුණොත් ඊළඟ පිටුව කොටසකට යන්න. ඒ ඉතුරු කොටස හදන්න යන්න එපා. ඊළඟ ගාන ඒ ගාන හදනකොට ඊළඟ පිටුවට යන්න. පැහැදිලිනේ? right. මම මේ ගාන ටික උඩ ගන්නවා මට පහසු නිසා. මගේ තුන්වෙනි සමීකරණය 5a ඍණ 6b සමානයි ඍණ 60. එයා තමයි තුන්වෙනි සමීකරණය. මෙතන තිබෙන්නේ 4. 4a ධන 3b සමානයි 108. 108. හතරවෙනි සමීකරණය. මම දැන් මේක මකාගෙන පහළට මෙතන පහළට ගන්න හදන්න යන්නේ. right. දැන් බලන්න සංගුණක දිහා. සංගුණක. A ගේ සංගුණකය 5. මෙතන A ගේ සංගුණකය 4. දෙන්න සමාන නැහැ. B ගේ සංගුණකය 6. මෙතන B ගේ සංගුණකය 3. සමාන නැහැ. දැන් බලන්න සමාන කරගන්න ලේසි කවුද කියලා. 5යි 4යි. 5යි 4යි ගුණාකාරයේ 20. එහෙනම් මේ දෙන්නවා සමාන කරගන්න නම් මෙයාව 4ෙන් ගුණ කරන්න ඕනේ. 4ව 5ෙන් ගුණ කරන්න. කියන්නේ 5ව 4ෙන් ගුණ කරපුවාම 20යි. 4ව 5ෙන් ගුණ කරපුවාම 20යි. එහෙම කරගන්න පුළුවන්. හැබැයි දැන් මෙතන එහෙම කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද දෙන්නම මේක වෙනස් කරන්න වෙනවා. දැන් මෙතන ඔයගලන්ට පේනවා නම් මෙතන තියෙන 6, මෙතන තියෙන 3. 3 කියන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරපුවාම 6 වෙනවා. 3 කියන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරපුවාම 6 වෙන නිසා අපි මේ සමීකරණයට අතවත් කියන්නේ නැත්නම් මේ සමීකරණය විතරක් 4 වෙනි සමීකරණය වෙනස් කරගන්නවා. කාගෙන්ද ගුණ කරන්නේ? 3ව කාගෙන් ගුණ කරපුවාමද 6 වෙන්නේ දෙකෙන් ගුණ කරපුවාම. එහෙනම් 3ව දෙකෙන් ගුණ කරනවා කියන්නේ මුළු 4 වෙනි සමීකරණයම අපි දෙකෙන් ගුණ කරගෙන යනවා. මෙන්න සුළු කරනවා. දෙවරක් 4 යි ධන දෙවරක් 3 6යි b සමානයි. දෙවරක් 108 කියන්නේ 216යි. 4ට පස්සේ සමීකරණය 5. දැන් අපිට 4න් වැඩක් නැහැ. දැන් අපිට ගණන් දිනුව තියෙන්නේ 3යි 5යි 1 විතරයි. දැන් බලන්න සමාන වෙච්ච දෙන්න තමයි මෙන්න තියෙන දෙන්න. මෙයාගේ ලකුණ ඍණ මෙයාගේ ලකුණ ධන. ඔයගොල්ලෝ මට ගන්න මම මේකේ නීතියක් කියලා දුන්නා. ලකුණු දෙක අසමාන නම් අපි නිකිලවලදී කරන්නේ අඩු කරන එක. ලකුණු දෙක අසමාන නම් අපි නිකිලවලදී කරන්නේ අඩු කරන එක. මේකේ සමගාමී සමීකරණවලදී ඒක අනිත් පැත්ත කරන්නේ. ඒ කියන්නේ ලකුණු දෙක අසමාන නම් අපි මේ සමීකරණ දෙක එකතු කරනවා. එකතු කරුවාට පස්සේ තමයි අපිට මේ දෙන්නවා අයින් කරගන්න පුළුවන් වෙන්නේ. right. මෙන්න තුන්වෙනි එකට මම එකතු කරනවා පස්වෙනි එක. මම තුන්වෙනි එකේ වම් පැත්ත ලියා ගන්නවා මුලින්ම. වරහණක් ඇතුලේ ලියා ගන්න මම ඒක ඉදිරියට දෙනවා. ධන 8යි a ධන 6යි b සමානයි. මෙතන තියෙන ඍණ 60 ඒක එකතු කරනවා 216ට. පැහැදිලිද? right. මේකේ වරහන් ඉස්සරහා තියෙන 1 ඒ කියන්නේ ඒක දුරු කරපුවාම එන්නේ ඒකම. වෙනසක් වෙන්නේ නැහැ. ධනයි ධනයි ගුණ කරපුවාම ධන 8යි ධනයි ගුණ කරපුවාම ධන 6යි b සමානයි. මේ දෙන්නගේ සුළු කිරීම. දෙන්නගේ ලකුණු දෙක අසමානයි. අපි කරන්නේ ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරලා ලොක්කගේ ලකුණ දානවා. 216න් අඩු කරනවා 60ක්. 6න් බිංදුවක් 6යි. එකෙන් බෑ 11න් 6ක්. 5යි 156යි. එන්නේ 156යි ලකුණ ධන දාන්න ඕනේ. දැන් ඔයගලන්ට පේනවා මෙතන තියෙනවා ඍණ 6යි b මෙතන තියෙනවා ධන 6යි. ඍණ 6යි b ධන 6යි b සුළු වුණාම බිංදුවයි. මොකද ලකුණු දෙක අසමානයි. එකම කෙනා
ඉස්සරහට එකක් ගිහලා ආයෙ පස්සට එකක් ආවොත් ඊට විතරටමයි වෙන්නේ. ඒ කියන්නේ බිඳුවයි. ඍණ 6යි ධන 6යි කියන බිඳුවයි. ඒ කියන්නේ මොන් දෙන්න එතෙන්ද කැපිලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ 5යි a ධන 8යි a සමානයි 156යි. 5යි 8යි කියලා කියන්නේ මොනවද? 13යි a සමානයි 156යි. දෙපැත්තම අපි 13න් බෙදනවා. a සමානයි 15ට 13 1යි දෙකක් ඉතුරුයි. 26ට 13 2යි. ඒ කියන්නේ සමානයි 12යි. ඊළඟට මම කරන්නේ මොකද්ද? a සමානයි 12 ආදේශ කරනවා ඕන එකකට. එතකොට මෙතන ටිකක් ක්ලේශී පහසු කියලා කියන්නේ 3 වෙනි එක. මම 3 වෙනි එකට ආදේශ කරනවා. 3 වෙනි එකට ආදේශ කරන්නේ. right. 3 වෙනි විද්‍යාවන්න 5යි a ඍණ 6යි b සමානයි ඍණ 60. 5යි a ඍණ 6යි b සමානයි ඍණ 60යි. a වෙනුවට 12 ගන්න. 5 ගුණ කිරීම 12 ඍණ 6යි b සමානයි ඍණ 60. 5 12 60යි. දැන් ඔයගලන්ට පේනවා මෙතන තියෙන ඍණ 6යි b. මේක මේ පැත්තේ තියාගත්තොත් ඍණ 6යි b ම තමයි. මම මේක ධන 6යි b කරගෙන මම මේක එහා පැත්තට දානවා. සමාන කිරීමෙන් එහා පැත්තට. 6යි b. එතකොට ඍණ 6යි b සමාන කිරීමෙන් එහා පැත්තට ගියාම තමයි ධන 6යි b. ඍණ 60 මෙහෙට කියනවා. මොකද මෙයා මේ තියාගෙන ගන්නේ ඍණ 60 මෙහෙට ගියාම ධන 60 වෙනවා. ඒ කියන්නේ 6යි b සමානයි 120යි. දෙපැත්තම බෙදනවා 6යි. ඒ කියන්නේ b සමානයි 20යි. ඒ කියන්නේ ගාන හතර ඉවරයි. a සමානයි 12යි b සමානයි 20යි. හැමෝටම පැහැදිලි මේ ගාන. එතකොට මේ තියෙන්නේ 10 වසර කොටස මම 11 කියලා අහන්න උගන්වනවා අර මුල් ටික විතරයි. මුල් ටිකේදී අපි හරය වෙනස් කරගත්තේ කියන විතරයි මේ ටික කතා කරන්නේ. මම තව නිදසුනකින් මේක පැහැදිලි කරනවා. පළවෙනි නිදසුන ඉවරයි. හරි. මම යනවා මගේ දෙවෙනි නිදසුනට. නිදසුන 2. කාණ තමයි 2න් එකයි a ධන 3න් 2යි b සමානයි 1. මෙන්න පළවෙනි සමීකරණය. ඊළඟට මම ලියා ගන්නවා මගේ දෙවෙනි සමීකරණය. 6න් 5යි a ධන 3න් 1යි n b සමානයි 4. මේ තියෙන මගේ දෙවෙනි සමීකරණය. right. බලා ගන්න 2 3 කුඩා පොදු ගුණාකාරය. අපි මේක මුලින්ම හරිය තමයි අයින් කරගන්න ඕනේ. 2 3 කුඩා පොදු ගුණාකාරය ඔයගලන්ට මතක නම් 6. නැත්නම් අර විදිහට පහකට බෙදලා ඉස්සෙල්ලා මම කරපු විදිහට ගන්න. 2 3 කුඩා පොදු ගුණාකාරය 6 නිසා අපි මොකද කරන්නේ? මුළු පළවෙනි සමීකරණයම ගුණ කරගෙන යනවා 6ෙන්. පළවෙනි සමීකරණයම ගුණ කරනවා 6ෙන්. කොහොමද දාන්නේ? ඔන්න 6 ගුණ කිරීම පළවෙනි පදේ ලිව්වා. එකෙන් 1යි a ධන 6 ගුණ කිරීම දෙවෙනි පදේ ලිව්වා. 3න් 2යි b සමානයි 6 ගුණ කිරීම සමාන කිරීමෙන් හැපැත්තේ පදේ ලිව්වා 1. සුළු කරපුවාම 6ට 2 ඒවා 3යි. මෙයාට 6ට 3 ඒවා 2යි. 3 වරක් a කියන්නේ 3යි ධන දෙවරක් 2 කියන්නේ 4යි b සමානයි 6 වරක් 1 6යි. 1ට 2ට පස්සේ එන්නේ තුන්වෙනි සමීකරණය. ඊළඟට දෙවෙනි සමීකරණය. පළවෙනි හරය 6 දෙවෙනි හරය 3 ළඟ. එතකොට 6යි 3යි කුඩා පොදු ගුණාකාරය 6යි. එහෙනම් අපි දෙවෙනි සමීකරණය ගුණ කරන්නත් වෙනවා අපිට 6න්ම තමයි. ඔන්න මම දානවා 6න් ගුණ කරනවා පළවෙනි පදය 6න් 5a ධන 6න් ගුණ කරනවා 3න් 1යි b සමානයි 6න් ගුණ කරනවා 4. 6ට 6 කැපෙනවා. එතකොට එතනින් ඉතුරු වෙන්නේ 5යි. 3 6ට 3 කපුවාම මෙතන 2යි. ධන දෙවරක් 1 2යි b සමානයි 6 වරක් 4 24යි. 1ට 2ට 3ට පස්සේ සමීකරණය 4. දැන් ඔයාලට පේනවා මේ තියෙන 10 වසර ආකාරය මේ තියෙන 10 වසර ආකාරය. මෙතනින් ඊට අපිට කරන්න 10 වසර දැනුම් දෙක තමයි ඕනේ. මම
ඉතින් ඉතුරු කරගන්න නිසා මම මෙතනින් ගොඩ මගල ගාන ආයෙ උඩට ගන්නවා. ඕගොල්ලෝ එතනින් පහළටම යන්න. එතකොට උඩට හිටින්නේ 3a ධන 4b සමානයි 6යි තුන්වෙනි සමීකරණය. අපේ ඊළඟ සමීකරණය 5a ධන 2b සමානයි 24යි. අපේ හතරවෙනි සමීකරණය. right. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන තියෙන්නේ a ගේ සංගුණකය 3, මෙතන a ගේ සංගුණකය 5. මෙතන b ගේ සංගුණකය 4, මෙතන b ගේ සංගුණකය 2. දැන් ඔයගොල්ලෝ බැලුවොත් 3යි කියන්නේ ඒව සමාන කරගන්න බැලුවොත් 3යි 5යි කුඩා පොඩි ගුණාකාරයේ 15 ඒ කියන්නේ 3ව 5න් ගුණ කරන්න ඕනේ 5ව 3න් ගුණ කරන්න. දෙන්නම වෙනස් කරගන්න ඕනේ. අනිත් එක චුට්ටක් බලන්න. මෙතන තියෙන්නේ 4, මෙතන තියෙන්නේ 2. කියන්නේ 4යි b, මෙතන තියෙන්නේ 2b. එතකොට 4 කියන කෙනාව මේ 2 කියන කෙනාව දෙකෙන් ගුණ කරපුවම 4 දාගන්න පුළුවන්. එතකොට මේ සමීකරණය අපිට හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේකෙදි. මේකෙදි අපිට ලේසිම ක්‍රමය අනුගමනය කරන්න. බොරුවට අර වැඩේ කරන්න යන්න එපා. හතරවෙනි සමීකරණය මෙන්න මේ හතරවෙනි සමීකරණය අපි මේ දෙකව දෙකෙන් ගුණ කරපුවම තමයි 4 හැදෙන්නේ. එතකොට මේ හතරවෙනි සමීකරණය ගුණ කරනවා දෙකෙන්. දෙවරක් 5 10යි ධන දෙවරක් 2 4යි b සමානයි දෙවරක් 24 කියන ළමයි 48යි. 3ට 4ට පස්සේ ඉන්නේ 5. දැන් ඔයගොල්ලන්ට පේනවා ළමයි අපේ අවශ්‍යතාවය හරි. මෙතනත් 4යි b මෙතනත් 4යි b. දැන් බලන්න ඕනේ මේ සමීකරණ දෙක අපි එකතු කරනවද අඩු කරනවද කියලා. දැන් බලන්න ළමයි 4යි b කියලා ලකුණ ධන. මෙතනත් 4යි b කියලා ලකුණ ධන. ළමයි මෙතනදී මම ආයෙ මතක් කරනවා මේ ලකුණ මේ මැද ලකුණ කියලා එකක් නැහැ. මේ ලකුණේ අයිතිකාරය පිටිපස්සේ කෙනා. ඒ කියන්නේ ලකුණක් කියන්නේ ඒ පුද්ගලයාගේ ඉස්සරහ. මෙයාගේ ලකුණ තමයි මේ තියෙන්නේ. එතකොට 3යි ඒ ලකුණ කො 3යි කියලා ලකුණ හැංගිලා 3යි කියලා ලකුණ හැංගිලා ඉන්නේ 3යි කියලා ලකුණ තමයි ධන. එතකොට මෙතන 4යි b කියලා ලකුණ තමයි ධන 10යි කියලා ලකුණ තමයි ධන. අපි මේ අත්‍යවශ්‍ය වෙන නිසා මම මේක මේ ගානේ මකනවා. ඔක මතක තියාගන්න ඕනේ ඔයාලා මේ ගාන හදනකොට. එතකොට මෙතන තියෙන්නේ ධන මෙතන තියෙන්නේ ලකුණ ධන. එතකොට දෙන්නගේම ලකුණු දෙක සමාන නිසා අපි නිකිලවල කරන්නේ ලකුණු සමානව එකතු කරන එක. එහෙනම් සමගාමී වල කරන්නේ ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ නිකිලවලදී කරන්නේ ලකුණු සමාන නම් එකතු කරනවා. එහෙනම් සමගාමී වලදී කරන්නේ අපි අඩු කරනවා. දැන් තෝරගන්න 3න් 5 අඩු කරගන්න එකද ලේසි 5න් 3 අඩු කරගන්න එකද ලේසි කියලා. ඒක බලන්න දකුණු පැත්ත. දකුණු පැත්තේ මෙතන තියෙන්නේ 6, මෙතන දකුණු පැත්තේ තියෙන්නේ 48. 6න් 48 අඩු කරන එක ප්‍රශ්නයක් නෑ. නමුත් බොරුවට දුක් විඳින්න ඕනේ නැහැ. අපිට පුළුවන් 48න් 6 අඩු කරන්න. එහෙනම් මම මුලින්ම පස්වෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරනවා. පස්වෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරනවා. පස්වෙනි සමීකරණය වම් පැත්තම ලියා ගන්නවා 10යි a ධන 4යි b එකෙන් අඩු කරනවා 3යි a ධන 4යි b ව සමානයි. පස්වෙනි එකේ දකුණු පැත්ත 48න් අඩු කරනවා 6ක්. එතකොට තමයි 10යි a ධන 4යි b ඍණයි ධනයි ඍණ 3වරක් a 3යි a ඍණයි ධනයි ඍණ 4යි b මේ ඍණයි ධනයි ඍණ 3යි a ඍණයි ධනයි ඍණ 4යි b මෙතන ඍණයි ධනයි ඍණනේ මෙතන ගුණ කිරීමක් තියෙන නිසා 48න් 6 ගියාම 42යි. දැන් ඔයගොල්ලන්ට පේනවා ළමයි මෙතන අපි ඕන දෙන ධන 4යි b ඍණ 4යි b ලකුණු දෙක මාරු වෙලා වෙනස් වෙලා තියෙනවා. ඒතර මුන් දෙන්න අපල දාන්න පුළුවන්. එතකොට අපිට මෙතන ඉතුරු වෙන්නේ 10යි a ඍණ 3යි a සමානයි 42යි. 10යි a ඍණ 3යි a කියන්නේ 7යි a සමානයි 42යි. ඒ පැත්තම අතෙන් බෙදුවොත් a සමානයි 6යි. දැන් මම කරන්නේ මොකක්ද? a සමානයි 6ව ආදේශ කරනවා කැමති එකකට. මෙතන ක්ලේශ තුන්වෙනි සමීකරණය මම මේක තුන්වෙනි සමීකරණයට මේක දානවා. තුනට ආදේශ. තුන්වෙනි සමීකරණය ලියා ගන්න 3යි a ධන 4යි b සමානයි 6යි. 3 ගුණ කිරීම. ඒ වෙනුවට දානවා 6ව ධනයි 4යි b සමානයි 6යි. 3 වරක් 6 18යි ධන 4යි b සමානයි 6යි.
4යි b මේ තියාගෙන 6 මෙන්න තියෙනවා මෙතන. මේ 18 අනිත් පැත්තට යනවා. එතකොට ඍණ 18. 4යි b සමානයි. ලකුණු දෙක දැන් මෙතන අසමානයි. 6 ධන 6 ලොක්කගෙන් පොඩ්ඩක් අඩු කරනවා. 18න් 6 ගියන් 12යි. ලොක්කගේ ලකුණ ඍණ. දෙපැත්තම අපි 4ෙන් බෙදුවොත් b සමානයි ඍණ 3යි. ඒ කියන්නේ a සමානයි 6යි. b සමානයි ඍණ 3යි. ගානේ කරා. පැහැදිලිව නිවිසුන. හරි. මම මෙතන නිවිසුන් කරන එක නවත්තනවා. ඔයගොල්ලන්ට කෙලින්ම b එකෙන් පස්සේ කරන්න පුළුවන් අභ්‍යාසයක. මම ඔයගොල්ලන්ට පොඩි කෝඩුවා වගේක් දෙන්න යන්නේ අභ්‍යාසයේ ගණන් ටික බලලා. ඒ කියන්නේ විශේෂතා දිනනවා නම් මේ විශේෂතා මොනවද කියලා නම් කරන්න යන්නේ. ඔයගොල්ලන්ට කරන්න තියෙන අභ්‍යාසය පිටු අංක 64. පිටු අංක 64 13 එක අභ්‍යාසය. පිටු අංක 64 13 එක අභ්‍යාසය. එතකොට ඒකේ ඔයගොල්ලෝ කරන්න ලොකු අංක 1 විතරයි. මොකද රචනා ගණන් අපිට මේ පේපර්ස් වලදී හම්බ වෙනවා. මෙතන ගණන් 6යි දීලා තියෙනවා නා. එතකොට මම ගණන් 6 මෙහෙම දැම්මොත් ඒ වෙනි ගානේ එතන මහලු විශේෂත්වයක් නැහැ. මේ විදිහටම තමයි කරන්න තියෙන්නේ. ඒක කිසිම විශේෂත්වයක් නැහැ. එතකොට ඒක කරගන්න පුළුවන්. B එකත් ප්‍රශ්නයක් නැහැ. හරියට කුඩා පොදු ගුණාකාරය ගන්න. එක එක හරයන්න කුඩා පොදු ගුණාකාරය හරියට ගන්න. C එකේ 3න් 1යි x ධන 2න් 1යි y සමානයි 4යි. පළවෙනි සමීකරණය. එතකොට 2න් 1යි x ඍණ y සමානයි 1යි. දැන් මේක දන්නේ බබාලාට කියලා දෙන්න තමයි හදන්නේ. එතකොට සමහර බබාලා දන්නේ නැහැ මෙතන යට එකක් තියෙනවා. ඔන්න එතන යට එකක් තියෙනවා. එතකොට මේ දෙන්නගේ හරයන් දෙක 3යි 2යි 3යි 2ේ කුඩා පොදු ගුණාකාරය 6. එතකොට මේ දෙන්නගේ හරයන් දෙක 2යි 1යි 2යි 1ේ කුඩා පොදු ගුණාකාරය 2. එතකොට මේ සමීකරණයම හරියට ගුණ කරන්න ඕනේ. මේ සමීකරණයෙන් දෙකෙන් ගුණ කරගන්න ඕනේ. පැහැදිලිනේ? යට හරිය 3 කියලා පෙන්නන්නේ මම ගාන දෙුවේ. ඊට පස්සේ D එකේ D එක ගත්තොත් D එකේ පළවෙනි සමීකරණයේ විශේෂත්වයක් නැහැ. ඒක සාමාන්‍යයි. දෙවෙනි සමීකරණය ගත්තොත් දැන් පළවෙනි සමීකරණය නෙමෙයි මම පළවෙනි සමීකරණය ලියන 7න් 2යි p ඍණ 3න් 1යි q සමානයි 5. ඔක තමයි පළවෙනි සමීකරණය. එතකොට මේකේ දෙවෙනි සමීකරණයේ දීලා තියෙන්නේ මේගොල්ලෝ මෙන්න මෙහෙම. 2න් 1යි p ඍණ 1යි 3න් 1යි q සමානයි 12යි කියලා. එතකොට ඔයගලන්ට පේනවා මේකෙදි මෙන්න මෙයා. මෙන්න මේ දෙවෙනි සමීකරණේ පොඩි ගැටලුවක් තියෙනවා. ගැටලුව මහලු ගැටලුවක් නෙමෙයි මේක. මේක අර 7 වසර හොරට වැඩ කරපු 8 වසර හොරට වැඩ කරපු උන්ට මේක ගැටලුවක්. එතකොට මෙතන තියෙන නියම භාගයක් මෙතන තියෙන නියම භාගයක්. මේකත් නියම භාගයක් හැබැයි මෙතන මිශ්‍ර භාගයක්. මේ මිශ්‍ර භාග වලින් ගණන් හදන්න බෑලමනේ. ඔයගොල්ලෝ මේක අච්චුපතියේ තියෙනවා. අච්චුපතියේ තියෙන එක දිහා බලාගෙන ඔයගොල්ලෝ මේක ලියාගන්නේ නැතුව මේක මෙන්න මේ විදිහට විෂම කරලා ලියාගන්න. ඒ කියන්නේ මෙයා එහෙමමයි. මෙයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඍණ හරය තියෙන්නේ 3යි. 3 වරක් 1 3යි. ඒ කියන්නේ මේ පැත්ත මේ දෙන්න ගුණ කරනවා. ගුණ කරලා එන උත්තරේට උඩ තියෙන කෙනා එකතු කරනවා. 3 වරක් 1 3යි. ඒ 3ට 2 එකතු කරපුවාම 5යි. q සමානයි 12යි. ඔයගොල්ලෝ පළවෙනි සමීකරණය කියලා මේක ගන්නවා. දෙවෙනි සමීකරණය කියලා මේක ගන්නවා. එතන මේක ලියන්න බොරුවට යන්න එපා. අච්චුපටි මේක තියෙනවානේ. ඒක දිහා බලාගෙන ඔයගොල්ලෝ ඒක හරියට පරිවර්තනය කරගන්න. එතකොට E එකේ ප්‍රශ්නයක් නැහැ. E එකේ ගැටලුවක් නැහැ. E එකත් කරගන්න පුළුවන්. එතකොට F එකේ ප්‍රශ්නයක් නැහැ. තුත්තක් මම මේකත් පෙන්නන්නම්කෝ. 1x බෙදීම 3 ධන 3y බෙදීම 2 සමානයි දින එකයි. මේක ප්‍රශ්නයක් නෑ නේ කොහෙත්ම. මේක පළවෙනි සමීකරණය කියලා ගන්න පුළුවන්. එතකොට මේකේ දින 5y සමානයි 22යි. දැන් මේක ළමයි හරයක් නෑ. හැබැයි බොරුට මේක හරයක් ගන්න ඕනෙත් නෑ. මෙයාගේ හරය එකයි, මෙයාගේ හරය එකයි. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
එතකොට ඕගොල්ලෝ පිළිම ගන්නකොට මේක පළවෙනි සමීකරණය කියලා අරගෙන මේක දෙවෙනි සමීකරණය කියලා ගන්න. ඒතර ඕගොල්ලෝ අර හරය අයින් කරගන්න ඕනේ පළවෙනි සමීකරණය විතරයි. ඒ කියන්නේ ඕගොල්ලෝ ගුණාවලි ගුණාකාරයෙන් ගුණ කරන්න ඕනේ පළවෙනි සමීකරණය කියන කෙනා විතරයි. දෙවෙනි සමීකරණය කෙනාම ගුණාවලි ගුණාකාරයෙන් ගුණ කරන්න එපා. ඒක එහෙමම පාරට අරගෙන ගන්න පුළුවන්. පැහැදිලිද කියන එක මේක මේ එච්චර මුලේ දින ගානකින් මෝඩ ගානක් මේක වැඩි ගම කා ගන්න එපා. මොකද පළවෙනි එක හරය අයින් කර ගන්න ඕනේ. 3 2 ගුණාවලි ගුණාකාරය 6 මුළු පළවෙනි සමීකරණයම 6න් ගුණ කර ගන්න ඕනේ. එතකොට දෙවෙනි සමීකරණේ එහෙම මුකුත් කරන්නේ නැහැ. දෙවෙනි සමීකරණේ එහෙමම තියාගන්න. එහෙම විතර සාමාන්‍ය විදිහට ගන්නක. පැහැදිලිනේ මට ඔය ගණන් 6 අනිවාර්යෙන් කරලා ඕනේ. මම දිනේ සඳහන් කරනවා රූපේ දාන විස්තරෙත් එක්ක. පැහැදිලිද?